හැම ගනුදෙනුවකම තියෙන බලපෑම් දෙක. ඒක තමයි මේ ද්විත්ව සටහන් මූලධර්මයේ කියන එකේ අදහස. හැම ගනුදෙනුවකම තියෙන බලපෑම් දෙක. ඒක තමයි හරස් සහ බැල. හරස් සහ බැල යනුවේ ගනුදෙනුවක බලපෑම් දෙකක් තියෙනවා. ඕනෙම ව්‍යාපාර ගනුදෙනුවක් එක ගිණුමකට හර කළොත් ඒක තව ගිණුමකට බැල කරන්න ඕනේ. ඔකට ද්විත්ව සටහන් මූලධර්ම කියලා කියනවා. ටිකක් දාන්න බලන්න chat එකට. ද්විත්ව සටහන් මූලධර්ම හොයාගත්තේ කවුද? ද්විත්ව සටහන් මූලධර්මයේ හොයාගත්තේ කවුද? ලුකා පැසියෝලි. හොඳයි. මොන අවුරුද්දද හොයාගත්තේ? දිනුක රාජපක්ෂ නෙවෙයි. ඒක දන්නේ. දිනුක රාජපක්ෂ යවදින් හඳුනනවා. කවුගේ අවුරුදු ගණනාවක කාලයක් තුළ ඒක වෙනම කතාවක් කියවන්න උදාහරණයක්. 1500 නෙවෙයි 1494 1894 නෙවෙයි බුද්ධාමයස 1494 1494 ඒවල ගිණුම් කරන්නේ පියා කවුද? මහාවයි මල්ලගන්නේ මමන්නන් නෙමෙයි. හවුද? ගිණුම් කරන්නේ පියා තමයි ලුකා පැසියෝලි. මොකද ගිණුම් කරන්නේ හොයාගත්ත කියන ලුකා පැසියෝලිනේ. ගිණුම් කරන්නේ කියන්නේ ද්විත්ව සටහන් මූලධර්ම. එතකොට ගිණුම් කරන්නේ පියා කියලා සලකන්නේ ලුකා පැසියෝලි. මම නෙමෙයි. එතකොට මේ ද්විත්ව සටහන් මූලධර්ම කියන එක හැදෙන්නේ පද පහේ සමීකරණය. ගිණුම් කරන සමීකරණය ගත්තාම හරබර කතා කරන්න බෑ ගිණුම් කරන සමීකරණ දන්න. එතකොට මෙහෙමයි. අපිට මූලික ගිණුම් කරන සමීකරණය වක්කම සමානයි හිමිකම තමයි. ඔකට මූලික ගිණුම් කරන සමීකරණය. ඔතන මූලිකම ගිණුම් කරන සමීකරණය. හරබර හැදෙන්නේ මේකෙදී. හරබර හැදෙන්නේ පද පහේ සමීකරණය. මොකද්ද? වක්කම් සමානයි හිමිකම. අපිට හිමිකම යටතේ ගලපන්න පුළුවන් ආදායම් සහ වියදම්. ආදායම් ලැබෙන්න ආදායම් ලැබෙන්න හිමිකම වැඩි වෙනවා. වියදම් දරන්න හිමිකම අඩු වෙනවා. ඒ නිසා අපි හිමිකමට ආදායම් එකතු කරලා වියදම් අඩු කරනවා. ව්‍යාපාරයක ආදායම් ලබන්න මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. වියදමක් නැහැ දරන්න හිමිකම අඩු වෙනවා. අපි කරන්නේ හිමිකමට ආදායම් එකතු කරලා වියදම් අඩු කරලා වගකීම් දිරන්න එකතු කරනවා. ඔබනේ පද පහේ සමීකරණය. ඒ හිමිකමට ආදායම් වියදම් කරනවා. මේක පොඩ්ඩක් මොඩ් කරන්න බලන්න මෙහෙම. වක්කම් මේ ඍණ වියදම් කියන එක සමාන ලකුණේ මෙහා පැත්තට ගෙනල්ලා ධන වියදම් කරන්න පුළුවන්. ධන වියදම් කරන්න පුළුවන්. වක්කම් ධන වියදම් සමානයි. හිමිකම ධන ආදායම් ධන වගේ. ඔන්න පද පහම සහිත සමීකරණ. ඇත්තටම කියනවා මේ පද පහම සහිත සමීකරණයෙන් තමයි හරබර හදන්නේ තියෙන්නේ. මම මතකද මම රිවිෂන් එකේ මේ පද පහම සමීකරණයට ගාණක් ඇදුවේ නැහැ ඔයත් එක්කනේ. බැරි වෙලාවත් මේකට විභාගෙදි ගාණක් આવුත් එහෙම. අපි පොඩ්ඩක් දැනගන්නත් ඕනේ මේක. මේකට ගාණක් ඇදුවේ නැහැ නේ. පද පහම දාලා තියෙන ගාණක් අපි හදුවද ඔයත් එක්ක. හරබර වලට තමයි කරන්නේ නේ. ආගන්න බලන්න ඉස්සලා මේ පද පහම සහිත සමීකරණය ආපු විදිහේ තේරුණා. ඒතර මේ පද පහම සහිත සමීකරණය අරගෙන ලූකා පැසියෝලි මෙහෙම කියනවා. මේ සමීකරණේ මෙන්න මේ වම් පැත්ත වක්කම් සහ වියදම් පැත්ත.
වැඩි වුණොත් ඒකට කියනවා හර කියලා. අඩු වුණොත් ඒකට කියනවා බැල කියලා. වත්කම් සහ වියදම් කියන දෙක වැඩි වුණොත් හර අඩු වුණොත් බැල කියලා. හිමිකම ආදායම් සහ වගකීම් කියන තුන මේ පැත්ත. වැඩි වුණොත් මේකට කියනවා බැල කියලා. අඩු වුණොත් මේකට කියනවා හර කියලා. ඉතින් ඔබ නම් ජීවිත සරහන් මොනවද කියලා කතා කරන්නේ? ගිණුම් කරන සමීකරණයේ පද පහ අරගෙන මේ වත්කම් වියදම් වැඩි වීම හර අඩු වීම බැල. හිමිකම ආදායම් සහ වගකීම් වැඩි වීම කර අඩු වීම හර. ඉතින් අතන මේක මේ හරතර හදාගන්න නම් අපි දැනගන්න ඕනේ ඕනෙම ගනුදෙනුවක් මේ පද පහේ සමීකරණයට කොහොමද බාගන්නේ කියලා. පද පහේ සමීකරණයට ගාණක් හදනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. මේ සමීකරණයට ගාණක් හදන දෙකට එකම වෙනස මේකයි. සාමාන්‍යයෙන් මේ හිමිකම යටතේ අපි වාර්තා කරනවා ගනුදෙනු හතරක් නේ. සාමාන්‍යයෙන් හිමිකමට බලපානවා ගනුදෙනු හතරක්. ඒ මොනවද? ප්‍රාග්ධනයේ යෙදවීම, ගැනීම, ආදායම්, වියදම්. හිමිකමට බලපාන ගනුදෙනු හතරයි. ප්‍රාග්ධනයේ යෙදවීම, ගැනීම, ආදායම්, වියදම්. ඔය ගනුදෙනු හතරෙන් ආදායම් වියදම් දෙක විතරයි එළියට ගන්න තියෙන්නේ. හිමිකමට බලපාන ගනුදෙනු හතරෙන් දෙකක් දැන් එළියට ගන්න තියෙනවා. මොනවද ඒ ගනුදෙනු දෙක? ආදායම් සහ වියදම්. එහෙනම් හිමිකමට බලපාන හතරෙන් ගනුදෙනු දෙකක් විතරයි එළියට ගත්තේ. අර යෙදවීම සහ ගැනීම කියන දෙක තාම හිමිකමට වාර්තා කරන්න පුළුවන්. පද පහේ සමීකරණේ තියෙන ගාණක් හදන්න කිව්වොත් ආදායමත් දැක්කොත් ආදායම පිළිබඳව දාගන්න. වියදමත් දැක්කොත් වියදම් පිළිබඳව දාගන්න. හැබැයි ආදායම් වියදම් නොවන අනිත් දෙක. කියන්නේ යෙදවීම සහ ගැනීම දෙක තාමත් හිමිකමට තියෙන වාර්තා කරනවා. මට හිතෙනවා අපි කෝකටත් ඒකෙන් පටන් ගත්තොත් හොඳයි කියලා. දෙතිසරහන් මූලධර්මික ලිව්වට කමක් නැහැ. මොකද ඒක හදාගන්න යන්නේ පද පහේ සමීකරණේ. අපි නිසා පොඩි ගාණක් ලියලා හදලා බලමුද ඔය පද පහේ සමීකරණයට දාන්න විදිය. ඔතනින්ම ලියන්න පොඩි ප්‍රශ්නයක් විදියට. මෙන්න. එහෙම නැත්නම් මේ ලියන්න වෙන පොළ ගැල්ලක ලියලා පස්සට දාගන්න. නැත්නම් ඒ මාතෘකාව කපලා ලියුවත් කමන්නේ වල පැහැදිලි විදිහට කරගන්න ඈ. ව්‍යාපාරික සිදු වූ පහත ගනුදෙනු ව්‍යාපාරික සිදු වූ පහත ගනුදෙනු ඔබට සපයා ඇත. ව්‍යාපාරික සිදු වූ පහත ගනුදෙනු ඔබට සපයා ඇත. ඔබට සපයා ඇත. සිදු පහත ගනුදෙනු ඔබට සපයා ඇත. වෙන ගනුදෙනු එක ප්‍රාග්ධනයේ යෙදවීම රුපියල් 90000යි. ප්‍රාග්ධනයේ යෙදවීම රුපියල් 90000යි. දෙක ගෙව් සේවක වැටුප රුපියල් 60000යි. ගෙව් සේවක වැටුප රුපියල් 60000යි. තුන
මිලට ගත්තා. යන්ත්‍රයක් මිලට ගත්තා. රුපියල් ලක්ෂ 2යි. යන්ත්‍රයක් මිලට ගත්තා රුපියල් ලක්ෂ 2යි. හතර යන්ත්‍ර ෂය වීම. රුපියල් 3000යි. පහ මුදල් ගැනීම රුපියල් 6000යි. මුදල් ගැනීම රුපියල් 6000යි. 6 රුපියල් 30000ක ණයගැතියන්ගෙන් රුපියල් 30000ක ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී දුන් වට්ටම 10%යි. රුපියල් 30000ක ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී දුන් වට්ටම 10%යි. 7 රුපියල් 50000ක ණය හිමියන්ට රුපියල් 50000ක ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලද වට්ටම 10%යි. 50000ක ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලද වට්ටම 10%යි. 8 බොල්නයි කපා හැරි රුපියල් 4000යි. බොල්නයි කපා හැරි රුපියල් 4000යි. 9 පිරිවැය රුපියල් 20000ක් වූ භාණ්ඩ පිරිවැය රුපියල් 20000ක් වූ භාණ්ඩ රුපියල් 30000කට පිරිවැය රුපියල් 20000ක් වූ භාණ්ඩ රුපියල් 30000කට ණයට වික්කා. පිරිවැය රුපියල් 20000ක් වූ භාණ්ඩ රුපියල් 30000කට ණයට වික්කා. 10 ඉහත ණයට විකුණු භාණ්ඩ වලින් දෙකෙන් එකක් භාගයක් ආපසු එව්වා. ඉහත ණයට විකුණු භාණ්ඩ වලින් භාගයක් ආපසු එව්වා. හරි. දැන් මේ ගනුදෙනු 10 මට යන්නේ කියන්නේ ඉහත ගනුදෙනු ආදායම් සහ වියදම්ද සහිත ඉහත ගනුදෙනු ආදායම් සහ වියදම්ද සහිත ඉහත ගනුදෙනු ආදායම් සහ වියදම්ද සහිත විස්තරාත්මක
ගිණුම් කරන සමීකරණෙහි වාර්තා කරන්න. ඊට කනුදුන ආදායම හා වියදම් සහිත විස්තරාත්මක ගිණුම් කරන සමීකරණෙහි වාර්තා කරන්න. පද පහම තියෙන සමීකරණ ඉක්මනට ලියලා ඔය ගණුතුන් තමයි දාලා බලන්න. ඒක විභාගෙදී ආවොත් එහෙමනේ. මම ඔකට ගානක් දාලා තියෙනවා රිවිෂන් ටියුට් ටික අපි එකත් හදමු මේකෙන් පස්සේ. ඔබ ආන්න වලින් දෙකෙන් එකක් ආපසු යොමු කියලා කම හරියට භාගයක් ගන්න. කෙනෙක් අහනවා විපණු වලින් භාගයක්ද පිරිවෙන් භාගයක්ද? ලබන ප්‍රශ්නේ. භාගයක් ආපසු වෙනකොට ඉතින් විකුණු මිලනුත් භාගයක් තමයි පිරිවෙනුත් භාගයක් තමයි. කොම්බාන්ඩරින් භාගයක්. එහෙම ගත්තම හරි. Lamanya itu produkin juga එහෙමයි. දැන් මේ ගනුදෙනු පද පහයි සමීකරණ දාන්නේ කොහොමද? මේ විදිහට ප්‍රාර්ථනා යෙදවීම. මම කිව්වා ප්‍රාර්ථනා යෙදවීම සහ ගැනීම තාමත් හිමිකම తీරුවම තමයි දාන්නේ. ආදායම් වියදම් විතරයි එළියට. ප්‍රාර්ථනා යෙදුවම වත්කම වැඩි වෙන 90 හිමිකම වැඩි වෙන 90. අයිතිකාර ව්‍යාපාර ප්‍රාර්ථනා යෙදුවම වත්කම වැඩි වෙන හිමිකම වැඩි. සේවක රැඳුණා කියලා කිව්වොත් වත්කම අඩු වෙනම 60,000. එතක මතක තියාගන්න සේවක වැටුප් කියන්නේ වියදමක්. අපි අද තුනේ සමීකරණ දෙක කරන්නේ සේවක වැටුප කිව්වොත් හිමිකමෙන් අඩු කරනවා. මේ වෙලාවේ හිමිකමෙන් අඩු කරන්න එපා. ඒක වියදම වැඩි වෙනවා. වියදම් වලට එකතු කරලා 60,000. සේවක වැටුප කියන්නේ වියදම. ඒක වියදම් වලට එකතු කරනවා. තුන තුන්වෙනි එක යම් දෙයක් මිලට ගත්තා නම් සාමාන්‍යයි. ඒකේ කිසි වෙනසක් නැහැ. එක වත්කමක් වැඩි වෙනවා යන්ත්‍ර ලක්ෂ 2ක වත්කමක් අඩු වෙනවා ලක්ෂ 2කින් මුදල්. යන්ත්‍රයක් මිලට ගන්නකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මුදල් අඩු වෙලා යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා. ඒව වෙනසක් නැහැ. මම නිකන් දුන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා. පද පහේ සමීකරණයට හැදුවොත් වෙනස තියෙන්නේ ආදායම් වියදම් වලට විතරයි. ආදායම් වියදම් නොවන එකට වෙනසක් නැහැ. ඒක පුරුදු වීමයි. යන්ත්‍ර ශේවි වත්කමක් අඩු වෙනවා 3000. ශේ වෙනදට හිමිකමෙන් අඩු වෙනවා. අද මතක තියාගන්න ශේ කියන්නේ වියදම. ඒ නිසා වියදමකට එකතු කරලා. සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක්. මෙතන ඒකතු කරන්නේ එකතු කරන්න හේතුව තමයි වියදමක්. දැන් පද පහම තියෙන සමීකරණ ටික මෙහෙම ඍණ කියලා ගන්න. ඒ පද පහම තියෙන සමීකරණ මේ පැත්තේ ඍණ තියෙනකොට මෙහෙමයි. නමුත් මේ ඍණ මෙහෙට ගේන්න පුළුවන් ධන කරලා. මේ ඍණ එක මෙහෙට ධන කරලා කියනකොට
අපි මොකද කරන්න ඕන? ඒක එකතු වෙනවා. දෙවෙනි එක කළෙත් ඒකයි. සේවක වැටුප කියලා කිව්ව ගමන් 60000 වත්කමකින් අඩු කළා. ඒක වියදමකට එකතු කළා. ඊළඟ තමයි හිමිකමෙන් අඩු වෙන්නේ නැත්තේ කියලා. ඊළඟ මම දැන් මෙච්චරලා කිව්ව එකනේ පද පහම තියෙන සමීකරණෙත් මේ අපි දාන්නේ. පද තුනේ සමීකරණෙත් නේ හිමිකම යටතේ තිබ්බේ ආදායම් වියදම් දෙක. දැන් මේ දෙක මේකට අරගෙනනේ මේක හදාගත්තේ. මේකෙන් මේක හැදුවා මේකෙන් මේක හැදුවා. ඒතර ආදායම් වියදම් ඊටරම් තියෙනවා. මම හිතනවා යා පොඩක් පරක්කුල හැරුණේ කියලා. හින්දා කියද? බලන්න. මෙන්න. නැත්නම් data connection වල වෙන්නද නේ? මම හිතන්නේ ඉතින්. බලන්න. මුදල් කෙරෙලි. මුදල් කෙරෙලි කරනකොට 6000 වත්කම අඩු වෙනවා. ඉස්සර වගේම දරුත් හිමිකම අඩු වෙනවා. ඒකට හේතුව මොකද්ද? ගැනිලි. මුදල් ගැනිලි. ආදායම් වියදම් නෙවෙයි. දැන් හිමිකම යටතේ තාමත් යෙදවීම හා ගැනිලි ඉතුරු කරනවා. යෙදවීම හා ගැනිලි තාමත් හිමිකම යටතේ වාර්තා වුණා ආදායම් වියදම් විතරයි ටික. පැහැදිලි. එතකොට වියදම් කියන්නේ මෙතන ඍණ එන්නේ නැහැ. මොකද මෙතන තියෙන ඍණ වියදම මෙහෙට ගත්තානේ දාන කරලා. ඒතර ගෙදමක් වෙනකොට මෙතන දාන වෙනවා. ඊළඟට 30000 ණයකදී සල්ලි හම්බෙන්නේ දුර්වට්ටම 110යි. මොකද වෙන්නේ? වත්කම අඩු වෙනවා 30000කින් මෙයා ණය ගැතියි. මෙයාගෙන් අපිට සල්ලි හම්බෙනවා 110ක් අඩු කළා. 30000ට 110ක් 3000යි. 30000න් 3000ක් ගියාම අඩු හම්බෙනවා කියද්ද 27000. වත්කම පැලගෙනවා 27000කින් මුදල්. 30000ක ණයකදී අඩු වෙලා 27000ක මුදල් වැඩි වෙනවා. වෙනදට නම් 3000 හිමිකමෙන් අඩු කරනවා. නමුත් අද ඒක වියදමක් කියලා වියදම් වලට එකතු කරනවා. මේ තියෙන දුන්නා. මේ තියෙන දුන්නා. ඊළඟ 7 අංක 7 50000ක ණය හිමියන්ට සල්ලි ගෙවද්දී ලද වට්ටම 110යි. 50000ක ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලද වට්ටම 110යි. මොකද වෙන්නේ? ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා 50000ක්. 50000කින් අඩු වෙනවා ණය හිමියෝ. 110ක් අඩු කරලා සල්ලි ගෙවුවා නම් ගෙවුවේ 45000යි. වත්කමකින් අඩු කරන්න 45000ක් මුදල්. 50000ක ණය හිමියෝ කියන වගකීම අඩු වුණා. 45000කින් මුදල් අඩු වුණා. ලද වට්ටම 5000යි. ආදායමකට එකතු කරන්න 5000. වෙනදට හිමිකමට එකතු කළා අද ආදායමකට එකතු කළා ලද වට්ටම. ඊළඟ නමදරට නම අඩ බොල්ලයි නිසා වත්කමක් අඩු වෙනවා මේ ණය ගැතිය. වෙනද ලැබෙද්දි දැක්කුවත් හරි. වියදමකට එකතු කරන්න හරවලා බොල් ණය. නැත්නම් හානි කරන ලාභ. බොල් ණය හානි කරන ලාභ දෙකම එකයි. ඔව් ගැරිලි සහ ප්‍රාග්ධනයේ ඉදිරියෙන් කරන දෙක පුරුදු විදිහට මේ අන්තිම දෙක පොඩ්ඩක් බලන්න. අන්තිම කවුරුද දෙකේ පොඩි දෙයක් මේක කරන්නේ. 9 සහ 10. 9 සහ 10. අපිට 9 වෙනි කරු දෙන්නවා. ඉරිමේ 20000ක් වූ භාණ්ඩ 30000කට ණයට විකුණනවා. 20000ක භාණ්ඩ තොගයක් 30000කට විකුණනකොට වත්කමකින් අඩු කරන්න 20000ක්. මොකද්ද මේ අඩු වෙච්ච 20000 භාණ්ඩ තොගය? මේක 30000කට ණයට වික්කා. වත්කමකට එකතු කරන්න 30000. ණය ගැතිවු නැත්නම් වෙළඳ ලැබිය යුතුද? 20000ක භාණ්ඩ 30000කට වික්කා. මට කියන්න අනිත් බලපෑම මොකක්ද? අනිත් බලපෑම මොකක්ද? 20000ක භාණ්ඩ 30000කට වික්ක අපිට කීයක් ලාභයිද? අපිට 10000ක් ලාභයි. අපි කරන්නේ අනිත් වැඩේ මොකක්ද? මෙන්න මෙතන පොඩි දෙයක් තියෙනවා.
ඉස්සර නම් අපි කරන්නේ පද 3 සමීකරණයට නම් පද 3 සමීකරණයට නම් 20000 කියව 30000කට විකුණුවම 10000ක් ලාභයිනේ. ඔයාලා හිමිකමට එකතු කරනවානේ. ඔයාලා කරන්නේ මේක හිමිකමට එකතු කරනවා. ලාභය කියලා. අද අපිට මේ වැඩේ කරන්න බෑනේ. අද මේ වැඩේ කරන්න බෑ. මොකද අපි අද හිමිකම යටතේ තියෙන ආදායම් වියදම් එළියට අරන් තියෙනවා. දැන් හිමිකම යටතේ ආදායම් වියදම් අපි ගණනුවක් අට ගත්තාම පිරිවෙන 20000ක් කුබාලට 30000ක ණයට වික කියලා කියන්නේ. එතකොට 20000ක තොගයාලු වෙලා 30000කින් ණය ගෙති වැඩි වෙනවා. වෙනදා අපි කරන්නේ හිමිකමට එකතු කරනවානේ 10000ක්. වෙනදා අපි හිමිකමට 10000ක් එකතු කරනවා ලාභය. මේ සමීකරණය එහෙම කරන්න බෑ. ඒකට හේතුව හිමිකම යනට ආදායම් වියදම් දාන්නේ නැහැ. අපි ආදායම් වියදම් කියන දෙක එළියට අරගෙනයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට හිතන්න පුළුවන් මෙහෙම වෙන්නේ නැති කරන්නේ. ඒ 10000 ආදායම් වලට දාන්නේ. මේකත් කරන්නේ. මෙහෙමත් කරන්නේ. 20000කින් තොගාරු වෙලා 30000කින් ණයගෙට වෙලා ආදායම් 10000ක් කියලා දාන්න එපා. බැරි වෙලාවත් මම කියන්නේ මේ ටයිප් එකේ ගානක් આવුත් විභාගෙදී. මේක සුදුසු නෑ. මේ මොනොත් කරන්නේ මොකද්ද දන්නවද? අපි කරන වැඩේ තමයි. ඔයාලට තේරෙන්නේ නැහැ මේ 30000ක ආදායමක් ලබන්න 20000ක් වියදම් කළා කියන එකට මේක තේරුණා. 20000ක දුක 30000කට වික්කම. ඒතර වියදම 20000යි ආදායම 30000යි. ඒ කියන්නේ ලාභය 10000ක් වෙනවා. මෙතෙන්දි කරන්නේ 30000 ආදායමක් කියලා සලකනවා. 30000ක ආදායමක්. 20000 වියදමක් කියලා සලකනවා. ඕක තමයි දාන්න හරියි. 20000ක දුක 30000කට විකුණනවා නම් 20000ක් වියදම් කරලා 30000ක ආදායමක් ලබනවා. 20000 අපට සලකන්න පුළුවන් වියදමක් විදිහට 30000 අපට සලකන්න පුළුවන් ආදායමක් විදිහට. එතකොට අපි මොකද කරන්නේ? මේ 30000 තමයි විකුණුම් කියන්නේ. 20000ක් අපි අතරම ගන්නවා විකුණුම් පිළිවෙල කියලා. මෙන්න මේ ගණිතමය සමීකරණයට වැඩිච්ච විදිහ. 20000ක දුක 30000කට විකුණනකොට ව්‍යාපාරයේ ආදායම 30000යි වියදම 20000යි. කිව්වද පැහැදිලි බලන්න. කිව්වද තේරුණා. මොකද අපි දැන් දන්නා ළමයි විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරලානේ දරලාභය හොයන්නේ. එතකොට 20000 කියලා 30000කට විකුණුවම එන ලාභය 10000යි. ඒ ලාභය තමයි දරලාභය. දරලාභය 10000 වෙන්නේ විකුණුම් රින විකුණුම් පිරිවේ. ඒතර විකුණුම් වෙනම වෙනවා. විකුණුම් පිරිවේ වෙනම වෙනවා. ඕක තමයි හදන විදිහ. මේක 10 වෙනි එක ගත්තම දැන් ආදායම වල 10000 දැම්මොත් වැරදි. මොකද 10000 කියන්නේ ආදායම නෙමෙයි ලාභයනේ. ආදායම වල 10000 ගන්න එපා. මොකද 10000 කියන්නේ ආදායම නෙවෙයි. 10000 කියන්නේ ලාභය. හරි. ඊළඟ මේ කියන ඉහත විකුණු භාණ්ඩ වලින් දෙකෙන් එකක් අවශ්‍යයි. බලන්න. මේක අන්තිමට ගියොත් 10 වෙනි එකට ගියොත් ඉහත විකුණු භාණ්ඩ වලින් දෙකෙන් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ භාගයක් අවශ්‍යයි. මේ විකුණු භාණ්ඩ වලින් භාගයක් අවශ්‍යයි. විකුණු වලින් භාගයක් අවශ්‍යයි. හිතන්නකො මුලින්ම භාගයක් ඕනේ ඔක්කොම අවශ්‍යම කියලා. මේ විකුණු සියලු භාණ්ඩ අවශ්‍ය වුණා මොකද වෙන්නේ? මේ විකුණු සියලු භාණ්ඩ අවශ්‍ය වුණා. මොකද කරන්නේ? එහෙනම් මේ මුළු සටහනම අනිත් පැත්ත ගන්න ඕනේ නේද? right බලන්න. සියලු භාණ්ඩ අවශ්‍ය වුණා මොකද කරන්නේ? එහෙනම් 20000ක තොග අපට ලැබෙනවානේ. එහෙනම් මේක අනිත් පැත්ත ගන්න. එහෙම වුණා නම් 20000කින් තොගේ නැවත ලැබෙනවා. 30000ක ණය ගැති අඩු වෙනවා. ඒත් එක්ක 20000ක විකුණුම් පිරිවැය නැති වෙනවා. මේක ඍණ වෙනවා 20000ක. මේක ඍණ වෙනවා 20000ක විකුණුම් පිරිවැය. ඒත් එක්ක මේ 30000ක ආදායම නැති වෙනවා. 30000ක විකුණුම් නැති වෙනවා. මේව නේද කරන්නේ? විකුණු සියලු භාණ්ඩ ආපසු යවුවා කියලා කිව්වනම් විකුණනකොට ගහපු සටහන අනිත් පැත්ත ගහන්න. මෙතනදී කියන්නේ 20000ක තොග අඩු වෙනවා 30000ක ණයකතිය වැඩි වෙනවා. 10000ක ලාභය අපි ගත්තේ නැහැ කෙලින්ම ලාභයක් විදිහට.
30 ආදායමක් කියලා ගත්තා 20 වියදමක් කියලා ගත්තා. දැන් ওই විකුණු වාද ටික අපසේ උව කියලා කිව්වා. ඔය ගහපු සටහන හිම අනිත් පැත්තට. කොහොමද අනිත් පැත්ත ගහන්නේ? 20000 තෝක අඩු වෙච්ච එක නැවත වතාවක් වැඩි වෙනවා. 30000 ණයගැතිය වැඩි වෙච්ච එක අඩු වෙනවා. මේ 20000 විකුණුම් පිරිවැය ධන වෙච්ච එක ඍණ වෙනවා. 30000 විකුණුම් ධන වෙච්ච එක ඍණ වෙනවා. ඔය මුළු සටහනම අනිත් පැත්ත යනවා. මං කියන්නේ ඔක්කොම ආපස්සේ වුණා. හැබැයි ඔක්කොටමද අපි දැන් මේක කරන්නේ භාගයකට. ආපස්සේ ඔබ කියන්නේ සියලු නෙමෙයි භාගයයි. එහෙනම් මේකම කරන්නේ මේ ගණුදුනේ භාගයකට. එහෙනම් තෝක වැඩි වෙන්නේ 20000 නෙමෙයි කීයද? තෝක වැඩි වෙන්නේ 10000. ණයගැතිය අඩු වෙන්නේ 30000 නෙමෙයි කිම් භාගය. ඒ කියන්නේ කීයද? 15000. මෙතන වියදමින් අඩු කරන්නේ 20000 නෙමෙයි කීයද? 10000. ආදායමෙන් අඩු කරන්නේ 30000 නෙමෙයි කීයද? භාගයයි. ඒ කියන්නේ 15000. එහෙනම් අනිත් පැත්ත ගහන්න ඕනේ මුළු ගණුදෙනුවම නෙවෙයි මුළු ගණුදෙනුවේ භාගයයි. පැහැදිලිද වැඩේ? ඔව් කොහොම කළත් සමීකරණ දෙපැත්ත බැලන්ස් වෙනවා. සර් වෙලාවට මේක කලේ නැත්නම් අපි කොර වෙනවා. කොර වෙන්න එපා. මේක කොහොමද ඉස්සරහ මේ පේපර්ස් කරනකොට මම දාලා තියෙනවා මම වෙන්නේ කොර වෙන්නේ නැහැ කොහෙන් හරි අහුවෙනවා ඒක. ඒක තමයි පද පහම සහිත සමීකරණයකට ගණුදෙනු දාන විදිහ. 6 7 ඒ බලන්න කියලා දෙන්නේ නේද? 6 7 සමාන 30000ක ණයගැතියන්ගේ මුදල් හම්බුනහම වත්කමක් අඩු වෙනවා 30000කින් ණයගැතිය. වත්කමකට එකතු වෙනවා 30000ක් 30000 කීයද මුදල්? 30000 නෙමෙයි 10000 අඩු කරලා 27000. 30000ක ණයගැතියන්ගෙන් 10000ක් අඩු කළා නම් වත්කමක් අඩු වෙනවා 30000කින් ණයගැතිය. වත්කමකට එකතු වෙනවා 27000ක් මුදල්. 3000 වියදමකට එකතු කරන්න 3000ක් දුන් වට්ටම් කියන. 50000ක ණයගැතියන්ට මුදල් ගෙවද්දී ලද වට්ටම 110යි නම් 50000 වගකීම් වලින් අඩු කරන්න ණය දෙනවා. මුදල් වලින් අඩු කරන්න 45000ක් වත්කම්. 5000 ආදායමකට එකතු කරලා ලද වට්ටම්. ඒ 6000 අහුලන්නේ කිව්ව. අපි දැන් එමු හිටපු තැන. බලන්න. Accounts payable එකේ structure ආයි කියන්නේ account payable එකේ structure එක කියනවා අපි පළවෙනි ප්‍රශ්නේ MCQ ප්‍රශ්න පත්‍රය ගත්තාම ඒකේම ස්ට්‍රක්චර් ගන්න නැහැ. ඒකේ පළවෙනි ප්‍රශ්න 30 ඉරි ගන්න. ඊළඟ ප්‍රශ්න 20 එන්නේ කෙටි පිළිතුරු ලියන්න. ඒ වගේ ප්‍රශ්න 50 හැදෙන්නේ MCQ එකේ. පළවෙනි 30 ඉන්නේ ඉරි ගන්න, අන්තිම 20 එන්නේ කෙටි පිළිතුරු ලියන්න. ඔයාලා අපි MCQ සඳහා වෙනම වැඩසටහනක් කරනවානේ. අපි හැමදාම MCQ ප්‍රශ්න කිහිපයක් කරගෙන යනවා. අද දවසේ නම් අපිට ගිය සතියේ ප්‍රශ්න 10ක් ඉතුරු වුණා. මම ඒක සාකච්ඡා කරන්නම්. තවත් MCQ ප්‍රශ්න කිහිපයක් මම දැන් ඔයාලට පෙන්නන්නම්. වෙනසක් කරා මේත් එක MCQ වැඩසටහනක් අලුතෙන් මම හදුවා. මම ලබන සතිය වගේ වෙනකොට තව ඔයාලට කරන්නම්. ඒත් එක්ක සෙකන්ඩ් පේපර් එකේ ස්ට්‍රක්චර් එකේ සෙකන්ඩ් එකේ පළවෙනි ගාන සමාගම ලකුණු 40යි. සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ගාන සමාගම ලකුණු 40යි. දෙවෙනි ප්‍රශ්නේ 40යි. ඒකේ පාඩම කළමනාකරන ගිණුම් කරන. ඒකේ හවුලියාපරින් නැහැ දැන්. ඒ 40ෙම කළමනාකරන ගිණුම් කරන්නේ මිශ්‍රයි. එහෙනම් ඒකේ පොදු කාර්ය පිළිවෙල ඇතුළුව තව කළමනාකරන ගිණුම් කරන්නම යනවා. ඊතුරු ප්‍රශ්න 4 ගත්තාම දැන් මේ දෙක අනිවාර්යයි. මේ 4ෙන් 3ක් ලියන්න ඕන. මේ ප්‍රශ්න 4 ගත්තාම මේක සම්මතයක් නැහැ. කොහොමද හිතන්නේ? මොන ප්‍රශ්න එකේ එනවද කියලා ඒක කොහෙවත් කියලා නැහැ. ඒ නිසා මේ MCQ ප්‍රශ්න පත්‍රයක් ගත්තාම එහෙම අනුපිළිවෙලක් කියලා කියන්න බෑ. සෙකන්ඩ් එක ගත්තා. මේ දෙක විතරයි අපි අතනම කියනවා හරියටම දන්නේ පළවෙනි ප්‍රශ්නේ විතරයි සමාගම කියන්නේ. දෙවෙනි ප්‍රශ්නේ පොදු කාර්ය පිළිවෙල ඇතුළුව කල්පනාකරන කිරුද. මේ හතර එහෙම නිශ්චිත අනුපිළිවෙලක් නැහැ. මොන ප්‍රශ්න කොහෙ දීත් නැහැ. ඒ නිසා account paper එක කලින් අතාරිනවා ඒ වගේ මොකද හිතා යන්නේ බෑ. හරි. මේ බලන්න. අපි දැන් ආයෙ බලන්න ඊට පස්සේ අර පරණ සමීකරණ ටියුට් එකේ 10 වෙනි ගාන ඔයාගේ දෙදී හදලා බලන්න. මම හිතනවා ඒක හදාගන්න පුළුවන් ගේමක් නැතුව.
ඒකේ තියෙන සියලු දේවල් මම මේ අතිලි ප්‍රශ්න සාකච්ඡා කරනවා. හරි. අපි කතා කරන්නේ විදිතසරණ මූල ධර්මයේ. දැන් මේකට එනවා. මේ සමීකරණය හැදුනා. මේ සමීකරණය හැදුනා මොකද? විදිතසරණ මූල ධර්මයට අනුව වත්කම් සහ වියදම් කියන දෙක වැඩි වුණොත් හර කිව්වා. අඩු වුණොත් බැර කිව්වා. හිමිකම ආදායම සහ වගකීම් කියන තුන වැඩි වුණොත් බැර කිව්වා. අඩු වුණොත් හර කිව්වා. ඕනෙම ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයකට දාන්න පුළුවන් නම් මෙන්න මේකට අද පහේකට මෙන්න මේ සමීකරණයෙන් තමයි අපි ඕනෙම ගනුදෙනුවක විශේෂතාවන හදාගන්නේ. හරබර හදාගන්නේ. ඒතර අනිවාර්යයෙන්ම ඔය දැනගන්න ඕනේ මේ සමීකරණය යටතේ කොහොමද ගනුදෙනුව වාර්තා වෙන්නේ? ඔය අයගෙන් තමයි හරබර හදාගන්නේ. හරි. ඒතර බලන්න. ඔයාලගේ අද දවසේ ටියුට් එක නැති නිසා මම පෙන්නන්න. විදුසරහන් මූලධර්මය. මෙම මූලධර්මයේ ලෝඩ හඳුන්වා දුන්නේ ඉතාලි ජාතික ගණිත පූජකවරයෙක් වෙච්ච ලූකා පැසියෝලි විසින්. ඔහු විසින් ක්‍රිස්තු වර්ෂ 1494 දී රචිත සම්මාටි මැතමැටිකා නමිත ග්‍රන්ථයේ මේ පිළිබඳව සඳහන් වේ. එතකොට බලන්න ඔය දාලා තියෙන්නේ විදුසරහන් මූලධර්මයට අදාළ පොත. කවුද හොයාගෙන තියෙන්නේ? ඉතාලි ජාතික ගණිත පූජකවරයෙක් වෙච්ච ලූකා පැසියෝලි. ඒ පොතේ නම තමයි සම්මාටි මැතමැටිකා. ඔක වෙදින් සම්මාටි ඇරිත්මැටිකා ජීව. ඔය වම් පැත්තේ තියෙන දෙකෙන් මේ දකුණු පැත්තේ තියෙන ඉන්ක්ලූඩ් වෙච්ච කවරේ. අපි ඉන්ක්ලූඩ් කරලා ඉන්ටර්නෙට් එකේ තියෙන ඉන්ක්ලූඩ් කරපු කවරේ මම ඔය දාලා තියෙන එක. ඒතර ඕක තමයි විදුසරහන් මූලධර්මය කියලා කියන්නේ. මේ මූලධර්මයට අනුව මොකද කියන්නේ? ව්‍යාපාර ගනුදෙනු හරබැර කියලා හඳුනා ගන්න විදිහ උතර තියෙන්නේ. වත්කම් සහ වියදම් කියන දෙක වැඩි වුණොත් හර අඩු වුණොත් බැර. ප්‍රාග්ධනයේ වගකීම් සහ ආදායම් කියන තුන වැඩි වීම බැර අඩු වීම හර. ඒක තමයි මූලිකවම ලූකා පැසියෝලි අපිට විදුසරහන් මූලධර්ම කියලා බලමු. right? විභාගයේදී අහලා නැහැ මෙච්චර කාලයකට මේක හොයාගත්තේ කවුද? මොන අවුරුද්දේද? විදුසරහන් මූලධර්ම හොයාගන්න යනකොට ලූකා පැසියෝලි ඇඳගෙන හිටියේ මොන වගේ ඇඳුමක්ද? මොකද මේ ඇඳුම? ලෝගොද්ද නේ. දැන් නැවක විදුසරහන් මූලධර්ම හොයාගත්ත වෙලේ දැක්ගත්ත ෆොටෝ එකක්ද? නැත්නම් ලූකා පැසියෝලි කරුණාට පස්සේ ගත්ත ෆොටෝ එකක්ද කියන්නේ බලන්න. මෙන්න එතන නම් ලූකා පැසියෝලි හොඳයි නේද මොකද දන්නේ ප්‍රශ්න නැහැ. හරි. ලෙනික්මන්ට බලවලගේ විදුසරහන් දැනුම ඉක්මනට මේ ප්‍රශ්න ලියන්න. පහත එක් එක් ව්‍යාපාර ගනුදෙනු සඳහා ජර්නල් සඳහන් තියන්න. පහත එක් එක් ව්‍යාපාර ගනුදෙනු සඳහා ජර්නල් සඳහන් තියන්න. පුරතල් වීන ඉක්මනට ලියන්න. හරි. පොඩිම තරකින් පටන් අරන් යන්නතර කිසිම ළමයෙකුට කියන්න බෑනේ අපිට හරවල හැකියලා තියෙන්නේ. සමහරවිට මේ බන්දර ඉන්නවා මැත් සයන්ස් වල සම්බන්ධ වෙච්ච ළමයි හරවල හරියට නෑ. සමහරවිට කෙනෙක්ට පුළුවන් තීරි කාලේ ඔළුවට වෙලිච්ච නැති කෙනෙක්. ඒ නිසා මම හැමෝම ගැන හිතලා මේක පින් කරලා යන්නේ. බේසික් තැනකින් පටන් ගත්තා අපි අමාරුම දන දක්වා යනවා. ඒ නිසා අපිට එහෙම අකුලමෙක් හිතන්න එපා මේ චූටි ඒවයි මේ කතා කරන්නේ අයි පාර. ඒ කතා කරන්නේ පොඩි දේ නැවත කතා කරලා යනකොට එක සැරේ. නැවත කියවන්න යන්නේ. එතකොට ඔයාගේ ඔළුවට මේවා හරිය ලස්සනට විදිමත් වැටෙනවා. ඒ නිසා මම මේ මතක් කරන්න කිරීම සඳහා තමයි විදුසරහන් කතා කරලා යන්නේ. කෙලිම ගණන් වලට යන්නේ නැතුව.
මෙන්න ගමු එක ප්‍රාර්ථනා යෙදවීම. දෙක බැංකු ණයක් ගත්තා. බැංකු ණයක් ගත්තා. ඊට තීටි කියන ලේසියෙන්. ජේරෝ සටහන ලියන රූල් දෙකක් කරලා යන්න. මෙතෙන්දී පොදු ජලයක් ගහන්න එපා රූල් අරගෙන යන්න. ඒතර වල ගෙලින් මෙතනින් ජේරෝ සටහන ලියන්න පුළුවන්. ප්‍රාර්ථනා යෙදවීම දෙක බැංකු ණයක් ගත්තා 3. බැංකු ණය අපසු ගෙවුවා. 4 යන්ත්‍රයක් මිලට ගත්තා. 5 ඉඩමක් ණයට වික්කා. ඉඩමක් ණයට වික්කා. 6 ගෙවු සේවක වැටුප. ගෙවු සේවක වැටුප. 7 අපිට ගෙනු. 8 ණයට ගෙනු. 9 අපිට විකුණු. 10 ණයට විකුණු. 10 ණයට විකුණු. 11 ආපසු එව්. 12 ආපසු යව්. 12 ආපසු යව්. 13 මුදල් ගැනීම. 14 භාණ්ඩ ගැනීම. 13 මුදල් ගැනීම 14 භාණ්ඩ ගැනීම. 15 බොල් ණය. 15 බොල් ණය කියන්නේ හානි කරන අලාභ. විභාගයේ බොහලට මේ වචනේ තමයි බලන්නේ. බොල් ණය කියන්නේ හානි කරන අලාභ. 16 අඩමාන ණය. බලන්නේ හානි කරන ප්‍රතිපාදන. हानि करना प्रतिपादन. 17 वाक्यम शैली. वाक्यम शैली. 18 අයිතිකරු පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවි. අයිතිකරු පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවි. 19 මාසේ මෙතෙක් නොගෙව් විදුලි ගාස්තු. මාසේ මෙතෙක් නොගෙව් විදුලි ගාස්තු. ඒක නොකොච්චිත විදුලි ගාස්තු. 20 ඉදිරි වර්ෂයේ සඳහා මේ වර්ෂයේ ගෙව් रक्षण गास्තු. ඉදිරි වර්ෂය සඳහා මේ වර්ෂයේදී ගෙවු රක්ෂණ ගාස්තු.
21 මාසය සඳහා මෙතෙක් නොලද කුලී ආදාය මාසය සඳහා මෙතෙක් නොලද කුලී ආදාය මාසය සඳහා මෙතෙක් නොලද කුලී ආදාය 22 ඉදිරි මාසය සඳහා මේ මාසයේදී ගන්න කුලී ආදාය ඉදිරි මාසය සඳහා මේ මාසයේදී ගත කුලී ආදාය විසිතුන දුන් වට්ටම් 23 දුන් වට්ටම් 24 ලද වට්ටම් 24 ලද වට්ටම් ඉස්සුනා නම් මම අල්ප කියවන්නම් ඔයා හොලියන්නේ 23 දුන් වට්ටම් 24 ලද වට්ටම් 25 ණය ගැටියන්ගෙන් ලද චෙක්පත් අගරු වීම ණය ගැටියන්ගෙන් ලද චෙක්පත් අගරු වීම ණය ගැටියන්ගෙන් ලද චෙක්පත් අගරු වීම 26 ජීවන ණය ගැටියන්ගෙන් ලද චෙක් අගරු වීම 26 ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අගරු වීම ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අගරු වීම ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අගරු වීම එක සැරයක් ගියාගෙන ගියොත් ඔක්කොම ටික මගේ ශේනික් ලියන්න එක ප්‍රාර්ථනීය යෙදවීම දෙක බැංකුණයක් ගත්තා තුන බැංකුණයි අපසු ගෙවුවා හතර යන්ත්‍රයක් මෙල්ල ගත්තා පහ ඉගෙනම ණයට ගිහා හයවෙනි ගෙවු සේවක වැඩුව හත්වෙනි එක අපිට ගන්නු අට ණයට ගන්නු නවවෙනි එක අපිට විකුණු 10 ණයට විකුණු 11 වෙනි එක අපසු එව් 12 වෙනි එක අපසු යව් 13 මුදල් ගෙනිලි 14 භාණ්ඩ ගෙනිලි 15 බොල් ණය මරාමිදුලිව හානි කරන ලාභ 16 අඩමාන ණය මරාමිදුලිව හානි කරන ප්‍රතිපාදනය 17 වත්කම් ශේවි 18 අයිතිකරු පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවීම 19 මාසයේ මෙතෙක් නොලද විදුලි ගාස්තු 20 ඉදිරි වර්ෂය සඳහා මේ මාසයේ ජීව රක්ෂණ ගාස්තු 21 මාසය සඳහා මෙතෙක් නොලද පොලි ආදායම 22 ඉදිරි මාසය සඳහා මේ මාසයේදී නොලද පොලි ආදායම 23 දුන් වට්ටම් 24 ලද වට්ටම් 25 ණය ගැටියන්ගෙන් ලද චෙක්පත් අගරු වීම 26 ණය හිමියන්ට ගෙවු චෙක්පත් අගරු වීම මට ඕනේ කරන්නේ ඉක්මනට ඔය ජර්නල් ගන්න ඉක්මනට රයිට් මෙන්න ජර්නල් සරන් ටික බලන්න ප්‍රාග්ධන යෙදුවා මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැල මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැල බැංකු ණයක් ගත්තා මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැල බැංකු ණය අපසු ගෙවුවා නම් බැංකු ණය ගිණුම හර මුදල් ගිණුම බැල බැංකු ණය ගිණුම හර මුදල් ගිණුම බැල ඊළඟ
යන්ත්‍රයක් විලට ගත්තාම යන්ත්‍ර ගිණුම හර මුදල් ගිණුම බැර. යන්ත්‍ර හර මුදල්. ඉඩමක් ණයට වික්කම ණය ගැති ගිණුම හර ඉඩම් ගිණුම බැර. ඒක ඔයා ණය ගැතිය වෙළඳ නොවන ණය ගැතිය කියලා කියවත් කමක් නැහැ. මොකද ඉඩමක් විකුණුම ඇති වෙන්නේ සාමාන්‍යයෙන් අර කඩේ බඩු ණයට වික්කම ඇති වෙන ණය ගැතිය නෙවෙයි. වෙළඳාමෙන් නොවන ණය ගැතිය. ඒක කියන්නේ වෙළඳ නොවන ණය ගැතිය. වෙළඳ නොවන ණය ගැතිය ගිණුම හර ඉඩම් ගිණුම බැර. ගෙව් සේවක වැඩ. සේවකයන්ට මුදලින් ගෙවනවා නම් සේවක වැඩ හර මුදල් බැර. සේවක වැඩ ගිණුම හර මුදල් ගිණුම බැර. අතිරේක ගණුම් හර මුදල් බැර. ගණුම් හර මුදල් බැර. ණයට ගණුම්. ගණුම් ගිණුම හර ණය හිමි බැර. ඒක කෙනෙක් ණය හිමි ගිණුම බැර කරන්නේ නැතුව වෙළඳ ගෙවි යුතුයි කියලා කිව්වත් කමක් නැහැ. ණය හිමි නැත්තම් වෙළඳ ගෙවි යුතුයි. ඊළඟ අත්‍යවිකම මුදල් හර විකුණුම් බැර. අත්‍යවිකම මුදල් හර විකුණුම් බැර. ණයට විකම ණය ගැති හර විකුණුම් බැර. 10 ණය ගැති හර විකුණුම් බැර. ණය ගැති වෙනකොට වෙළඳ ලැබිය යුතු දේ කියලා දැම්මම වඩාත් හොඳයි, වඩාත් ලස්සනයි. ඒතර මම කියව දේ වලින් අල්ලගත්ත දෙයක් තමයි. භාණ්ඩ ණයට විකුණනකොට වෙළඳ ලැබිය යුතු දේ හර. භාණ්ඩ නොවන වෙන මොන හරි දෙයක් ණයට වික්කනම් වෙළඳ නොවන ලැබිය යුතු දේ හර. ඒ වගේ උත්තරයක් ඔයාලා ලියුවොත් එimhe ඔයාගේ පරීක්ෂකවරයා ආස වෙයි. ඔයාගේ ටික මොකද්ද ප්‍රශ්න පත්‍රයේ වගේ උත්තර දකින්න. කඩේ තියෙන භාණ්ඩ නම් ණයට වික්කේ වෙළඳ ලැබිය යුතු දේ හර. විකුණුම් බැර. වෙන මොන හරි වත්කමක් ණයට වික්කන. යන්ත්‍රයක් මෝටර රථයක් එහෙම කරන්නේ වෙළඳ නොවන ලැබිය යුතු දේ හර අදාළ වත්කම් විකුණුම් බැර. එතකොට හයිවෙනි කයි කියන්නේ කරනවා. හය සේවකට බලන මුදල් බැර. හරි අපි 10 කිව්ව දැන් 11. ආපසු එවුවහම ආපසු එවුම් ගිණුම හර වෙළඳ ලැබිය යුතු දේ බැර. නැත්නම් ණය ගැති බැර. ආපසු එවුම් හර වෙළඳ ලැබිය යුතු දේ නැත්නම් ණය ගැති බැර. නෑ ගිණුම් ගන්න එපා. 12. ආපසු එවුවහම ණය හිමි ගිණුම හර ආපසු යවුම් ගිණුම බැර. 12 ආපසු යවුවහම ණය හිමි ගිණුම හර ආපසු යවුම් ගිණුම බැර. ණය හිමි හර ආපසු යවුම් බැර. ණය හිමි වලට වෙළඳ ගෙවිය යුතු දෑ හර ආපසු යවුම් බැර කියලා බලන්න. මුදල් ගෙවිලා ගැණිලි ගිණුම හර මුදල් ගිණුම බැර. ගැණිලි ගිණුම හර මුදල් ගිණුම බැර. 14 භාණ්ඩ ගැණිලි ගැණිලි ගිණුම හර ගැණුම් ගිණුම බැර. ගැණිලි ගිණුම හර ගැණුම් ගිණුම බැර. භාණ්ඩ ගැණිලි ගැණිලි හර ගැණුම් බැර. ආලව බොල්නය නැත්නම් හානි කරන අලාභ ඒකේ දෙවන සටහන තමයි බොල්නය ගිණුම හර ණය ගැති ගිණුම බැර. ණය ගැති වෙනකොට වෙළඳ ලැබිය යුතු දේ බැර කියලා කියන්නත් පුළුවන්. බොල්නය ගිණුම හර වෙළඳ ලැබිය යුතු දේ බැර. බොල්නය කියන්නේ නැතුව හානි කරන අලාභ ගිණුම හර වෙළඳ ලැබිය යුතු දේ බැර කියලා කියන්න පුළුවන්. හානි කරන අලාභ ගිණුම හර වෙළඳ ලැබිය යුතු දේ බැර. ඊළඟ ඒකම භාණ්ඩ ගැනලි ඒක තමයි පොඩි ප්‍රශ්න තියෙනවා. භාණ්ඩ ගැනලි භාණ්ඩ ගැනීමට බැර කරන්නේ නැහැ. භාණ්ඩ ගැනලි වල ජර්නල් සටහන ගැනලි හර ගැනුම් බැර. භාණ්ඩ ගැනීම බැර නෙවෙයි. සමහර වෙලාවට මම මේ අද දවසේ කතා කරන දේවල් ඔයාට මගහැරලා තියෙනවා නම් අතීතේ කවදා හරි ඉස්සරහ බොහෝ තැන්වල ඔයාට ප්‍රශ්න මතුවේ. ඒ ගොඩක් ප්‍රශ්න ඇති එක නවත්තන්න තමයි අද මම මේ සාකච්ඡාවක් කරගෙන ආවේ. මේකට ගත වෙච්ච කාලේ පැය වාගයක් හෝ පැයක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ වටිනාකම ඉස්සරහට වැඩ කරනවා. ඊළඟ අඩමාන ණය. මේ බොල්නාවේ දවසට ණයකොත් බොල් ණය හර ණය ගැති බැර. නැත්නම් බොල් ණය හර වෙළඳ ලැබිය යුතු දෑ බැර. එහෙම නැත්නම් කෙනෙක් පාවිච්චි කරනවා හානි කරන ලාභ ගිණුම හර ලැබිය යුතු දෑ ගිණුම බැර. වෙළඳ ලැබිය යුතු දෑ බැර. ඕන එක. අඩමාන ණය වලදී කරන්නේ අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර. අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර. ඊළඟ තමයි මේ
14 වෙනි එකේ ගැනුම් ගිනුම වෙනුවට වෙළඳ ගිනුම බැර කිව්වට කමක් නැහැ. ඒ ඔකේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්කෝ. ඔක්කොම රිවිෂන් ළමයි. වෙළඳ ගිනුම බැර කියලා කියන්න නම් ඔයා වෙළඳ ගිනුම හදන වෙලාව වෙනවනේ නේද? අවුරුද්ද ඇතුළත භාණ්ඩ ගෙනලි කරනකොට ජර්නල් ස්ථාන ගැනිලි හර ගැනුම් බැර. හැබැයි ඔයා භාණ්ඩ ගෙනලි ගිනුම් කරන්නේ වෙළඳ ගිනුම හදන දවසේ නම් කියන අවුරුද්දේ අන්තිමට මූල්‍ය ප්‍රකාශ හදන වෙලාවේ නම් ඔයාට ගැනිලි හර වෙළඳ ගිනුම බැර කියලා කියන්න පුළුවන්. ඒ වෙලාවේ වෙළඳ ගිනුම හදන්නේ. ඉතින් අවුරුද්ද පටන් අරගන්නේ ජනවාරි පළවෙනිදා. ජනවාරි දෙවෙනිදා ගෙනිලි කරනවා. ඔයාට ඒක වෙළඳ ගිනුමට බැර කරන්න බෑ නේද? ඉතින් ඒ වෙලාවේ වෙළඳ ගිනුමක් හදන්නේ නැහැ. ගැනිලි හර ගැනුම් බැර. ගැනිලි හර ගැනුම් බැර. වෙළඳ ගිනුම බැර කරන්නේ මූල්‍ය ප්‍රකාශ හදන මොහොතේ ගැනිල්ලක් කිව්වොත් ඔයාට ඒක වෙළඳ ගිනුමට බැර කරන්න පුළුවන්. ඒ නිසා ඒවා පොඩි දේවල් නමුත් සාමාන්‍ය ජනල් සදාන ගැනිලි හර ගැනුම් බැර. මොකද අවුරුදු පුරාම ගැනුම් ගිනුමට බැර කරන්න පුළුවන්. හැබැයි වෙළඳ ගිනුම හදන මොහොත නම් වෙළඳ ගිනුම බැර කරලා වරදක්. විභාගෙට සලකා බලයි උත්තරේ. අමුතරගේ තීරිය උනේ. ෂේවල ජනසන මෙතන මේ අඩමාන ණය වල ජනසනයි පරක් කිව්වොත් අඩමාන ණය ගිනුම හර අඩමාන ණය වෙන් කිරීමේ ගිනුම බැර. මොනවා ඒ වෙලට කියන්න පුළුවන්. හානි කරන අලාභ ගිනුම හර හානි කරන අලාභ සඳහා ප්‍රතිපාදන ගිනුම බැර. හරි. අඩමාන ණය ගිනුම මොන ගිනුමක්ද? අඩමාන ණය ගිනුම වියදම් ගිනුමක්. අඩමාන ණය වෙන් කිරීමේ ගිනුම වත්කම් ගිනුමක්. ඒක වත්කම් අඩු වෙන ගිනුමක්. අඩමාන ණය ගිනුම වියදම් ගිනුමක්. අඩමාන ණය වෙන් කිරීමේ ගිනුම වත්කම් අඩු වෙන ගිනුමක්. ඊළඟ 10 වත්කම් ෂේවි. වත්කම් ෂේවි මරදල ජනසන මොකක්ද? ෂේ ගිනුම හර ෂේ වෙන් කිරීමේ ගිනුම බැර. ෂේ ගිනුම හර ෂේ වෙන් කිරීමේ ගිනුම බැර. ඒක ෂේ වෙන් කිරීමේ ගිනුම වත්කම් ගිනුම. ඒ ගිනුමෙන් පෙන්නන්නේ වත්කම් වල අඩු වීම. ඊළඟ අයිතිකාරය තමන්ගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට කියනවා. අයිතිකාරයගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට කිව්වම මොකද වෙන්නේ? කොහොමද ණය හිමියන්ට ගෙවලා? එතකොට ණය හිමියන්ගේ වගකීම අඩු වෙනවනේ. අයිතිකාරය තමන්ගේ සල්ලි වලින් ගෙවනවා කියන්නේ හිමිකම වැඩි වෙනවා. අපි ඔක සමීකරණයට දාන්න. අයිතිකාරය තමන්ගේ සල්ලි වලින් ණය හිමියන්ට ගෙවනවා. කොහොමද වගකීම අඩු වෙනවා. ඊට සමාන කාලෙකින් මොකද වෙන්නේ? එයා සල්ලි යොදවනවා කියන්නේ හිමිකම වැඩි වෙනවා. ඒ අනුව වගකීමක් අඩු වෙලා හිමිකම වැඩි වෙනවා. වගකීම් අඩු වීම හර හිමිකම වැඩි වීම බැර ජනසරම මොකද? ණය හිමි ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර. ණය හිමි හර ප්‍රාග්ධන බැර. තම වෙළඳ ගෙවිය යුතු දෑ හර ප්‍රාග්ධන ගිනුම බැර. වෙළඳ ගෙවිය යුතු දෑ හර ප්‍රාග්ධන බැර. 19 මාසේ මෙතෙක් නොගෙවූ විදුලිය. විදුලි ගාස්තුව තාම ගෙවලා නැහැ. මාසේ විදුලි ගාස්තුව තාම ගෙවුවේ නැහැ. අපි දන්නවා ගෙවුවත් නැතත් විදුලි ගාස්තුව කියන්නේ වියදම. ගෙවුවත් නැතත් විදුලි ගාස්තුව කියන්නේ වියදම. එහෙනම් වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙනවා. ගෙවලා නැති නිසා වගකීම් වැඩි වෙනවා. වියදම් වැඩි වීම හර වගකීම් වැඩි වීම කරන්නේ විදුලි ගාස්තුව ගිණුම හර උපචිත විදුලි ගාස්තුව ගිණුම බැර. කොහොමද නේද? විදුලි ගාස්තුව ගිණුම හර උපචිත විදුලි ගාස්තුව ගිණුම බැර. 20 ඉදිරි වර්ෂය සඳහා මේ වර්ෂයේදීම ගෙවූ රක්ෂණ ගාස්තුව. ලබන අවුරුද්දේ ගෙවන්න ඕනේ රක්ෂණය මේ අවුරුද්දේ ගෙවන්න. ඉදිරි වර්ෂයේ මේ අවුරුද්දේ ගෙවුවා යම් කිසි ගානක් ඒක ඉදිරියට ගෙවුව වියදමක් නේ. ඒක ඉදිරියට ගෙවුව වියදමක්. ඉදිරි වර්ෂය සඳහා මේ වර්ෂයේ රක්ෂණ ගාස්තුවක් ගෙවුවා නම් මොකද අපි කරන්නේ? ඉදිරි වර්ෂය සඳහා මේ වර්ෂයේ ගෙවුව රක්ෂණ ගාස්තුව වියදමක් වෙන්නේ නැහැ. ඒක ලබන අවුරුද්දේ වියදමක් වෙනවා. එක වත්කමක් අඩු වෙනවා. තව වත්කමක් වැඩි වෙනවා. අඩු වෙන වත්කම මොකද? වැඩි වෙච්ච වත්කම ඉදිරියට ගෙවුව වියදම. ඉදිරියට ගෙවුව රක්ෂණය. ඒ මොඩල් සහන ඉදිරියට ගෙවුව රක්ෂණ ගාස්තු ගිණුම හර මුදල් ගිණුම බෑ. ඒ දැන් මොන සල්ලි ගෙවනවා ගෙවලා තියලා ලබන අවුරුද්ද සඳහා. ඉදිරි වර්ෂය සඳහා මේ වර්ෂයේ ගෙවන රක්ෂණ ගාස්තුව
ඉදිරියට ගෙවු රක්ෂණ ගාස්තු කියන වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැල. මාසය සඳහා මෙතෙක් නොලද පොලී ආදායම. තාම සල්ලි වලින් හම්බෙලා නැහැ. ඒකනේ ලැබිය යුතු පොලී ගැනනේ කතා කරන්නේ. ලැබුණත් නැතත් ඒක ආදායමකට එකතු කරනවා. ලැබුණත් නැතත් ඒක ආදායම. ආදායම වෙනව තමයි පොලී. ලැබිලා නැහැ කියන්නේ වත්කමකට එකතු කරන්න. වත්කම තමයි ලැබිය යුතු පොලී. ඉදිරි වර්ෂය සඳහා මේ මාසය සඳහා නොලද පොලී ආදායම. ලැබුණත් නැතත් ඒක ආදායම. ආදායම වෙලින් බැල. වත්කම වෙලින් මහර. එහෙනම් ලැබිය යුතු පොලී ගිණුම හර පොලී ආදායම ගිණුම බැල. ලැබිය යුතු පොලී ගිණුම හර පොලී ආදායම ගිණුම බැල. ලැබිය යුතු පොලී ගිණුම හර පොලී ආදායම ගිණුම බැල. ලැබිය යුතු පොලී හර පොලී ආදායම බැල. ඊළඟ ඉදිරි මාසය සඳහා මේ මාසයේදී මොනද කුලිය ආදායම? ඉදිරි මාසය සඳහා මේ මාසයේදී මහඟුල. වර්තමාන වැඩි වෙනවා මුදල්. ලබන මාසේ හම් වෙන්න ඕනක දැම්මම හම් වෙලා නම් අපිට වගකීමක්. වගකීමක් වෙන්නේ. ඒක ඉදිරියට ලද ආදායම. ඒක ඉදිරියට ලද කුලිය. ඒව දෙවල් සහර වෙන්නේ මුදල් ගිණුම හර ඉදිරියට ලද පොලී ගිණුම බැල. මුදල් ගිණුම හර ඉදිරියට ලද පොලී ගිණුම බැල. මුදල් ගිණුම හර ඉදිරියට ලද පොලී ගිණුම බැල. පොලී නේ පොලී. මුදල් ගිණුම හර ඉදිරියට ලද පොලී ගිණුම බැල. පොලී නේ පොලී. 23 දුන් වට්ටම්. දුන් වට්ටම් ගිණුම හර ණයගති ගිණුම බැලනේ. දුන් වට්ටම් ගිණුම හර ණයගති ගිණුම බැල. ඒක ණයගති කිව්වත් හරි වෙළඳ ලැබිච්ච දේ කිව්වත් කමක්. කෙනෙක් කන 15යි පාරක් කියන්නේ කියලා බොල් ණය. ජනතරන බොල් ණය ගිණුම හර ණයගති ගිණුම බැල. බොල් ණය හර ණයගති බැල. මම ඒක බොල් ණය ගිණුම වෙනකොට හානි කරන අලාභ ගිණුම හර ණයගති ගිණුම බැල කිව්වත් හරි. ණයගති වෙනකොට නම් වෙළඳ ලැබිච්ච දේ බැල කියන්නත් පුළුවන්. තව කෙනෙක් කන 17 ෂය ජනතරන ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැල. ෂය හර ෂය වෙන් කිරීම බැල. කෙනෙක් කනවා අයි පාරක් 18 කියන්නේ කියලා 18 ජනසහන ණය හිමි ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැල. ණය හිමි හර ප්‍රාග්ධන බැල. එතකොට 23 අයි පාරක් මම කියනවා දුන් වට්ටම් හර ණය ගති බැල. දුන් වට්ටම් හර ණය ගති බැල. 24 ලද වට්ටම් 24 ජනසහන තමයි ණය හිමි ගිණුම හර ලද වට්ටම් ගිණුම බැල. ණය හිමි ගිණුම හර ලද වට්ටම් ගිණුම බැල. ණය හිමි හර ලද වට්ටම් බැල. ඊළඟ 25 ණයගතියන්ගෙන් ලද චෙක් පතක් අගරු වෙලා. ණයගතියකින් මට හම්බෙච්ච චෙක් එකක් අගරු වෙලා. ණයගතියකින් චෙක් එකක් අගරු වුණොත් එහෙම චෙක් එකක් හම් වෙනකොට කරපු සටහන මේ පැත්තට ගන්න. ණයගතියන්ගෙන් සල්ලි හම් වෙද්දි මොකද කරන්නේ? මුදල් හර ණයගති බැල. නේ. මුදල් හර ණයගති බැල. අගරුලා නම් ණයගති හර මුදල් බැල. හැම වෙලේම ඔය අගරු වීමේදී සාමාන්‍ය සටහන අනිත් පැත්ත ගන්න. වෙන අලුත් දේවල් මොකද අමුතු දේවල් කරන්න යන්න එපා. අගරු ශිල්පවත් කියනවා ගන්න ඒව කරන්න යන්න එපා. ඔය කඩලා ගන්න. ඔයලගෙන් මේ ඔයාලට අදාළ ගුරුවත්ව දේවත් කොහෙවත් අගරු ශිල්පවත් කියනවා ගහන්න කියලා නෑ. ඒ නිසා ඒකට බොරුනේ අගරු චෙක් කියනවා ගන්න යන්න එපා. ණයගතියකින් ලද චෙක් පතක් අගරු නැකලා කිව්වොත් ඔයාලට කරන්න තියෙන්නේ චෙක් එක හම්බෙද්දි මුදල් හර ණයගති බැල. අගරු වලට අනිත් පැත්ත ගිහුවා. ණයගති හර මුදල් බැල. එච්චරයි. මුදල් වල බැංකු කියලා දාන්න එපා. මොකද දැන් වර්තමානයේ අපි මේ බැංකු ගිණුමක් ගන්නෑ. බැංකු ගිණුම තමයි මුදල් කියලා කතා කරන්නේ. ඒ නිසා බැංකු කියලා සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 26 ණය හිමියන්ට ගෙවු චෙක් පත අගරු. ණය හිමියන්ට චෙක් පත ගෙවනකොට අපි මොකද කරන්නේ? ණය හිමි හර මුදල් බැල කරනවා. ණය හිමියන්ට චෙක් එකක් දෙනකොට කරන්නේ ණය හිමි හර මුදල් බැල. අගරු නම් මොකද කරන්නේ? ඒක අනිත් පැත්ත. ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ මුදල් හර
ණය හිමි කරන්නේ. මුදල් හර ණය හිමි කරන්නේ.